නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිකෝ ආවසෝ තේන භගවතා ඥානතෝ පස්සතෝ අරහතා සම්මා සම්බුද්දේන දේ ධම්මා සම්මදක්ඛා කතමේ ද්වේ ආයතන කුසලතාච පටිච්චසමුප්පාද කුසලතාච ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ එම ධර්මානුශාසනාව නරඹනු ලබන සද්ධාකාමී පින්වතුනි, මගේ මව පරලෝසෙපත් වී දින 90ක් ගත වීම නිමිත්තෙන් කරන පුණ්‍යානුමෝදනාවක් බැවින් දේශක ස්වාමීන් වහන්සේ කැමැති මාතෘකාවක් යොදා ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ධර්මදේශනාව අවසානයේ ඉදං වූ ඥාතීනං හෝතු ගාථාව කියා පින්දීමටද බලාපොරොත්තු වෙමු. අපේ ධර්මදේශනාවල යම් යම් දහම් පෙළවල් තිබෙනවා. යම් එක් කරුණක් පැහැදිලි කරන සරල සූත්‍ර දේශනා තිබෙනවා. සම්පූර්ණ නිවන් මඟම පැහැදිලි කරන ගාථා ධර්මයන් තිබෙනවා. ඇතැම් සූත්‍රවල පවතින ගාථා එකක් පාසා පැහැදිලි කිරීම තිබෙනවා. යම් සූත්‍ර දේශන අඩංගු කරුණක් පාසා පැහැදිලි කිරීම තියෙනවා. මේ අප විසින් ධර්ම විනය ග්‍රන්ථ පරිහරණය කිරීම තුළ සමාජයට ධර්ම දේශනා කිරීම සඳහා අප තෝරාගත් අපට ආවේනික ක්‍රමයන් තවත් කෙනෙක් තවත් ආකාරයට තෝරන්න තියෙනවා ඇති. මේ අනුව පසුගිය කාලයක් වාරණ තුළ මගේ අවධානය යොමු වී තිබුණා ඔය දීඝනිකායේ පවතිනා වූ සූත්‍රයක් වන සංගීති සූත්‍රය කියන එක පිළිබඳව. සංගීති සූත්‍රයේ ඉතිහාසය බුදුන් වහන්සේ කය හැර දැමීමට මත්තෙන් ධර්ම කොටස් ටික එක්රැස් කිරීම කියන අර්ථයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ යම් යම් තැන්වල දෙසූ ධම්ම ආපහු කොටස් කිරීම. විවාද කරන්නේ නැතුව නුඹලා මේවා සංග්‍රහ කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ අනුව මේ ගන්න මේ කොටස් තවත් ත්‍රිපිටකයේ කොතනක හෝ සූත්‍රවලත් තිබෙනවා. ඉතින් එහි සියල්ල පැහැදිලි කරන්න ගියාම අවුරුද්දක් දෙකක් විතර කියන්නේ වෙවි තරම් තියෙනවා. නමුත් අපිට මේවා කියවීම තුළ සමහර දන්න දේවල් පිළිබඳව තරම් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නමුත් දන්නවා වගේ හිටියත් යම් යම් පැටලීම් පවතිනා වූ කරුණු පිළිබඳව අපේ අවධානය යොමු වුණාම අපි ඒවා දේශනාවට ගන්නවා. කුමක්ද මාර පැහැදිලි කරපු මේ කොටසෙන් කියවෙන්නේ? තථාගතයන් වහන්සේ මනාකොට දන්නා වූ දක්නාය සඳහා දැනගත්තා වූ දැක්කා වූ තථාගතයන් වහන්සේ මනාකොට දේශනා කරන ලද. ඒකෙන් පෙන්වන්නේ ධර්ම කරුණු තියෙනවා දෙකක් කියලා. දෙකේ කරුණු කතමේ දේ නෙමේ කතමානි දේ කියන්නේ තරම් ගොඩක් දෙකේ කරුණු තියෙනවා. අපි එක දෙකේ කරුණක් තමයි ගන්නෙ. විශේෂයෙන් මම කියන්න කැමතියි මේකට සවන් දීලා ඉන්න මේක තුල පවතිනා වූ සැඟවුණු රහසක් තියෙනවා. අන්න ඒක තුලින් ඔබ තවදුරටත් මේ සමාජයේ කරුණු පැහැදිලි කිරීම තුළ පවතිනා වූ වැරදි මතයක් මා දකිනවා අහනවා. ඒ නිසා ඒ වැරදි මතයෙන් නිදහස් වීම සඳහා මේකත් උදව් කරගන්න පුළුවන් කියලා කල්පනා වෙන නිසා තමයි මා මේ පැහැදිලි කරන්නේ. දැන් උතන ඔය කුසලතා කියන පදේ තේරුම පිං නෙමෙයි දක්ෂතා කියන එක. හැකියාව කියන එක. ඒ කටයුත්ත කිරීමේ හැකියාව කුසලතා පිරිපුන් කියලා කියන්නේ අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මේ මිනිස් වර්ගය සඳහා තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා ආයතන කුසලතාච. ආයතන සම්බන්ධයෙන් දක්ෂ වෙන්න ඕනේ කියලා. ඒ වගේම තව එකක් දෙනවා පටිච්චසමුප්පාද කුසලතාච කියලා.
දැන් මෙතන ඇයි මේ ආයතන වලට පටිච්චසමුප්පාදය සම්බන්ධ කරලා තියෙන්නේ කියන එක විශේෂයෙන් හිතන්න. මොකද මෑතදීත් අපට දකින්න අහන්න ලැබුණා මේ පටිච්චසමුප්පාද විග්‍රහය පැහැදිලි කිරීම සඳහා ආත්ම තුනක් ඕනේ කියලා කියනවා. අපි පාසල් යන කාලේ ඉගෙන ගත්ත පොතේත් එහෙම තමයි ඒක තිබෙන්නේ. නමුත් අප කලක් තිස්සේ මේ පිළිබඳව කරපු අධ්‍යයනික ප්‍රතිඵලයක් වශයෙන් ඊට වඩා වෙනස් සමීප අදහසක් සමාජයට ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට අර පොත පෙන්වා දෙන්නා වූ ආත්ම තුනක් එකට සම්බන්ධ කරන පටිච්චසමුප්පාද න්‍යායද හරි මේ ආයතනයක් තුල පවතිනා වූ පටිච්චසමුප්පාදයේ ධාරි කියන එක පිළිබඳව තේරුම් ගන්න මේක හොඳ උදව්වක් වෙනවා කියලා මම කල්පනා කරන්නේ. එතකොට දැන් මේ ආයතන කියන්නේ මොනවද? කර්මාන්ත ආයතන එහෙම කියලා කතා කරන්නේ බාහිර ලෝකෙත් නිෂ්පාදනය කරන තැන්වලටනේ. අන්න ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට මනුස්සයින්ටත් තියෙනවා ආයතන වගේක්. ආයතන වශයෙන් දකින්න දක්ෂ වෙනවා නම් කියන එකයි ආයතන කුසලතා කියන්නේ. නමුත් මේ අසුත පුතග්ජනයාට නැති එකක් තමයි ආයතන කුසලතා කියලා කියන්නේ. සදහම් ගැඹුරට වටහා ගත්තේ නැති පුද්ගලයෙක් මෞකුසින් බිහි වුණ පුද්ගලයා කයන්න යන්න මම නැත්තම් ඒ පුද්ගලයා මයන්න මම කියන අදහසින් තමයි ජීවිත කාලය තුළම ගත කරන්නේ. එතකොට එහෙම පුද්ගලයෙක් තමයි ශික්ෂාපද සංවරයක් තුළ පවෙන් වළකින්නට පින්දහම් සම්පූර්ණ කරන්නට භවයේ සුගතිගාමී කරගන්නට වත්මන් සමාජය තුළ යම් යම් දාන සීල භාවනාදී ප්‍රතිපත්තීන් වල යෙදෙන්නේ. නමුත් මේ ත්‍රිපිටක සූත්‍ර දේශනාවල ආයතන කියලා වෙනම වග්ගයක්ම තියෙනවා. ආයතන කියන වචනේ ඊට පස්සේ ගැලපෙන්නේ ඔබට මට හැමෝටම. ඔබට මට හැමෝටම මේ ලෝකේ ජීවත් වෙන්නට ආයතන 12ක් පාදක වෙනවා. අනේ ආයතන වශයෙන් දැකීමේ ආයතන වශයෙන් විතරක් නෙමෙයි ආයතන වල තිබෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව දැකීමේ හැකියාව ආයතන කුසලතාවය කියලා කියන්නේ. එතකොට ආයතන මොනවද? චක්කායතන, සෝතායතන, ගහනායතන, જીවහායතන, කායායතන, මනායතන. නැවත නැවතත් අරමුණු ගන්නට පිහිටන බැවින් නැවත නැවතත් අලුතෙන් ප්‍රසාද පිහිටමින් අලුත් වෙන බැවින් මේ අසකන නාසය දිවකය කියලා කතා කරන්නා වූ ඔබට පේන්න තිබෙන්නා වූ ඉන්ද්‍රියන්ගේ ඒ කියන්නේ කන අල්ලන්න පුළුවන් නාසය අල්ලන්න පුළුවන්නේ ඇස බෝලයක් වගේ පේනවා. නමුත් ඔය හැඩයට හෝ ඔය ද්‍රව්‍යයට නෙමෙයි මෙතන ආයතනය කියලා කියන්නේ. මේක පිළිබඳව තථාගතයන් වහන්සේ වදාහරනවා මේ ආයතන 6 අරමුණු ගන්නෙ නෑ කියලා. එක ටික වෙනස් අරමුණු ඇසුරු කරාට ගොදුරු කරාට අරමුණු රසය විඳින්නේ නෑ කියලා තියෙනවා. ඒවට සිත පිහිටනවා කියනවා. සිත පිහිටපුවම සිත අරමුණු රසය විඳිනවායි කියලා කියනවා. අන්න එතකොට ආයතනය කියන්නේ ඇසේ අරමුණු ගන්න පුළුවන් චක් ප්‍රසාදය තුළ පහළතු වෙන්නා වූ ඒක තමයි චක්කායතනය. කනේ දැන් ඇස ඇහැ කාචයක් වශයෙන් කෙනෙකුට තියෙන්න පුළුවන්. නමුත් ඇස පේන්නේ නැත්නම් ඔහුගේ ආයතනය නෑ. කන් පෙත්ත කෙනෙකුට තියෙන්න පුළුවන්. නමුත් කන් ඇහෙන්නේ නැත්නම් ඔහුගේ සෝතායතනය නෑ. ඒ නිසා ඒවට කතා කරන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා. අන්නේ ඒ තමයි ආයතන. ඒ වගේම ඒවා මෞකසෙන් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම තිබෙනව නෙමෙයි. යලි යලිත් අවශ්‍ය මොහොතට ඇසෙන් කනට කනෙන් නාසයට අරමුණු මාරු වීමේදී මේ ආයතන පිහිටනවා අලුතෙන්. මොහොතක් පාසා ඇස හැදිලා රූප පේනවා. කන හැදිලා රූප පේනවා ඇරුණාම සද්ද ඇහෙනවා ඇරුණාම තිබුණ ඇසකට රූප පේනවා හෝ තිබුණ කනකට ශබ්ද ඇහෙනවා නෙවෙයි.
මේ කන නම් තියෙනවා මේ ඇහැ තියෙනවා නමුත් ඒ ආයතන කියන වචනේ තේරුම නැවත හට ගන්නවා සිත පිහිටනවා අන්න ඒ විදිහට ඔබට පුද්ගලයෙක් වශයෙන් ඉන්ද්‍රිය අවිකල්ලිතා විකලත්වයක් නැත්නම් මේ කියන ආයතන හයක් තිබෙනවා ඔය ආයතන හයට කියනවා අධ්‍යාත්මික ආයතන කියලා ඒ වගේම තව ඔකට බාහිර ආයතන හයකුත් තියෙනවා ඉතින් මේවා මේ අධ්‍යාත්මික බාහිර කියලා ගත්තහම මේ ඇතුළත පිටත කියලා අරගෙන වරද්ද ගන්නවා වෙලාවකට. එතකොට එහෙනම් රූපේ එළිය තියෙන්නේ. ශබ්දේ එළිය තියෙන්නේ. ගන්ධේ මොකක් හරි හමා එන්නේ. රසය නම් ඉතින් දිවට ගෑවුනහම තමයි දැන්නත් නැහැ. මේ විදිහට මේවා මේ බාහිර ආයතන පහයි තියෙන්නේ අනිත් එක සිතේ හටගන්නේ. නමුත් මේවා බාහිර කිව්වට ඇඟෙන් පිට තියෙනවා කියලා ගන්න එපා. ඒක තේරුම් ගන්න ඕන විදිහක් තියෙනවා. ඔබව දැක ගන්න ඕන නම් ඔබ කැඩපත ඉස්සරහට යනවා. එතකොට කැඩපත දිහා ඔබ බලන් ඉන්නේ නමුත් කැඩපත පෙන්වන්නේ ඔබේ රූපය. ඔබ ඔබේ රූපය හඳුනාගන්නේ කෙලින්ම ඔබේ රූපේ දිහා බලලා නෙමෙයි අර කැඩපතේ තිබෙනා වූ සෙවණැල්ල ඡායාව දෙස බලලා. අන්න ඒ වගේ බාහිර ලෝකයක තියෙන දෙයක් හඳුනා ගන්නට රූප සෙවණැල්ලක්, ශබ්ද සෙවණැල්ලක්, ගන්ධ සෙවණැල්ලක් ඒක රූප හැඩේ නෙමෙයි අනිත්තට ඡායාවක් ආයතනයේ පහළ වෙන්නේ නැතුව. මේක කරන්න බෑ. දැන් ඔබ පොතක් කරන් පාඩම් කර ඉන්නවා කියලා හිතන්න. නැත්නම් යම්කිසි දැඩි ප්‍රශ්නයකට මැදි වෙලා සිත් වේදනාවකින් ඉන්නවා කියලා හිතන්න. මෙතනින් දුව පුතා යනවා එනවා. නමුත් පේන්නේ නැහැ. දුව පුතා ගියා. ඇයි පේනුන්නේ නැත්තේ? ආයතනට ආවේ නැති නිසා. යාම වෙනයි ආයතනට ඒම වෙනයි. අන්න ඒ වගේ මේ බාහිර ලෝකේ තියෙන හැම දෙයක්ම මේ ප්‍රසාදයට හැඩේ වැටෙනවා. නමුත් අපි අවධානයේ යොමුන දේ පමණයි අපි දැනගන්නේ. මෙන්න මෙහෙම පුද්ගලයේ කටයුතු කිරීමේදී පුද්ගලයා කටයුතු කරනවා නොව මේ එක ආයතනයක් උදව් කරගෙන ඒ ආයතනයට පහර වෙන්නා වූ අරමුණ උදව් කරගෙන ලෝකෙත් සමග සම්බන්ධ පවත්වනවායි. එතකොට චක්කුංච පටිච්ච රූපේච සෝදංච පටිච්ච සද්දෝච ගානන්ත පටිච්ච ගන්ධෝච දීවහච පටිච්ච රසෝච කායංච පටිච්ච පට්ඨබ්බෝච ඒ ආයතන පහට බාහිර කාරණයක් උදව් වෙනවා මේ හටගන්න. ඒ වගේම කලක් යන විට මනෝද්වාරය හටගන්නවා. මනෝද්වාරයේ පපුවේ හරි හදවතේ හරි කොහේ හරි තියනවා කියන්න එපා. මේ මොහොතේ සතුටුලි තියෙන දේ විතරයි තේරුම් ගන්නන පහළ වීම සිතට එනවා කියලා ඔබ කියන්නේ. කල්පනා වෙනවා කියලා ඔබ කියන්නේ. සිහින පෙනෙනවා කියලා ඔබ කියන්නේ. ඉතින් සිහින පෙනෙන්නේ ඇහැටද කනටද කකුලටද කොහෙද කියන්න දන්නේ නැහැ. පෙනෙනවානේ. ඒක තමයි ආයතනය මන ආයතනය. එතකොට ඒකට පෙනෙන්නේ බාහිර දේවල් වගේ. නමුත් බාහිර දේවල් නෑ ස්පියාන ඉන්නේ. යන්න ඒ ආශ්‍රයෙන් හිතන්න එතන පෙනෙන්නේ ඇසට පෙනෙන්නේ රූපය. එතකොට ඇසත් රූපයත් දෙකම සිතුවිල්ල. මතක තියාගන්න. මනෝද්වාරයෙන් ඒක ඉගෙන ගන්න ඔබට පෙහීන පේනවා කියලා කියන්නේ බාහිර ලෝකේ කවුරුත් පේනවා නෙමෙයි ඔබ ස්පියාන නිදිනේ. නමුත් ඒක සිතට ආපුවාම සිතුවිල්ල රූපයක් වශයෙන් පේනවා. හතුරු වුණා නම් හතුරෙක් වශයෙන් පේනවා. මිතුරු වුණා නම් මිතුරෙක් වශයෙන් පේනවා. අන්න එතකොට මන ආයතනේ ධම්ම ආයතනේ හට ගන්නවා. අර වගේ. මේ වගේ මේකක් බව තේරුම් ගන්න තරම් ඥානවන්ත වෙන්න ඕන ඇසෙත් බාහිර දේ උදව්වෙන් මේ සිතුවිල්ල පහළ වුණාම තමයි අපට හඳුනා ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. මෙන්න මේ විදිහට ආයතන වශයෙන් දැකීමේදී මෞකසෙන් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් නොව අරමුණෙන් අරමුණට යන ගමනක් බව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ අරමුණෙන් අරමුණට ගමනේදී ඔබ මේ හදාගෙන ඉන්න ආයතනයට එන රූපේ ශබ්දේ ගන්ධේ රසය
බාහිර ලෝකයේ තිබෙන දේවල් ඇති හැටියෙන්ම එනවාද? ඒවා ඔබ බෙදා හදාගත් පරිදි, අගේ අඩු වැඩි කළ පරිදි ඔබට අදාළ පරිදි එනවාද? ඒක තමයි කුසලතා කියන එකේ තේරුම. දැන් තථාගත බුදු පියාණන් වහන්සේලාට එහෙම බාහිර ලෝකේ අටලෝ දහම කියන කාරණාව තිබෙනවා. නමුත් ඒ සිදුවෙන ආකාරය පිළිබඳ කිසිදු ආකාරයක කම්පනයක් නොවන විදිහට උන්වහන්සේලාට මේ ආයතනවල මේක පහළ වෙනවා. ඔබට එහෙමද? ඔබේ ලේ රත් කරන්න, ශෝකය අවුස්සන්න, දුක අවුස්සන්න, කේන්ති අවුස්සන්න, කම්පාවට පත් කරන්න, ඒ විදිහට අර බාහිර කාරණා ඔබේ වෙනත් විදිහකට එනවා. ඒ ඇයි? ලෝකේ තියෙන නිසාද, ඔබ හදාගත්ත නිසාද? මෙන්න මේ කරුණු මෙහෙම හොයලා බලන එකටත් විදර්ශනාව කියලා කියනවා. එතකොට දැන් තව ටිකක් ගත්තොත් එහෙම ඇස නැමැති සිත තුල, එහෙනම් ආධ්‍යාත්මික ආයතනය තුල බාහිර දෙයක් හඳුනා ගැනීමට පහළ වෙන්නා වූ රූප රූපේ නැමැති සිත අර බය උදවෙන් එන්නා වූ ඔබ මොකද කරන්නේ? ඔබ මුලින් හඳුනාගත් පරිදි, අගේ අඩු වැඩි කළ පරිදි සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිනවා. හතුරා මිතුරා වශයෙන් විඳිනවා. ඒ වේදනාව බාහිර වස්තුවක නෙවෙයි තිබෙන්නේ, ඔබට ආවේනික හදාගත් එකක්. මතක තබා ගන්න. එතකොට ලෝකයේ විඳිනවද? ලෝකයේ විඳිනවා කියලා Taman හදාගත්ත දෙයක් විඳිනවද කියන එක තේරුම් ගන්න වෙනවා. ලෝකයේ විඳිනවා නම්, ලෝකේ තියෙන දේ විඳිනවා නම් හැම ගීතයක්ම, හැම කුරුළු නාදයක්ම, ඒ වගේ ඒ බාහිර සිද්ධියක් එක හා සමාන සැපක් හෝ දුකක් ගෙනත් දෙන්න ඕන. මා දකිනවා මගේ ළඟ ඉන්න සොරතල් සතුන් තුලින් සමහරුන්ට ගෙරෙව්වට, විදුලි කෙටුවට අකුණු ගැහුවට කිසිම චකිතයක් නැහැ, හිටියා වගේ ඉන්නවා. සමහර අයට විදුලි කොටනවා දකිනකොට ඉන්න තැනින් ඇදලා අපේ ආරක්ෂාවට අපි ළඟට එනවා. ඒ තරමට අකුණු ශබ්දයට බයයි. එතකොට එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් බයයි, අනිත් අය කිසි බයක් නැහැ. ඒ බය ඇති කලේ අකුණු ශබ්දේද? එතකොට ඒ ඔස්සේ තමයි මම නම් ඔවා හිතන්නේ. එහෙනම් ඒ අනිත් සත්තුන්ට ඒයින් පීඩාවටපත් වී මරණයක් හෝ විදුලිය සැරවැදීමක් හෝ මොකක් හරි වෙලා නැහැ, වෙඩි වැදීමක් හෝ. නමුත් මේ සතාට මරණයටපත් වෙන්න අකුණු සැරවැදීමක් හෝ නැත්නම් වෙඩි වැදීමක් හෝ ශබ්දයක් තුල, එතකොට ඒකට තියෙන බය මතුවෙනවා. අන්න එහෙමයි මේවා තේරුම් ගන්න. ඔබටත් මේක හරියනවා. සමහර වෙ ජීවිතේ නැති වුණා වගේ දඟලන්නේ කරපොත්තෙක් දැක්කම. ඔය සමහරු යටගිරියෙන් කෑ ගහන්නේ කූඩලෙක් දැක්කහම. ඒ තරම් බය වෙන්න කාරණයක්ද? කූඩැල්ලෝ ඉන්න පළාතේ යට නම් බය වෙන්න කිසිම කාරණයක් නැහැ. ඔක නැති කට්ටිය ටිකක් බය වෙයි. අනේ විදිහට මේ බාහිර දේවල් සම්බන්ධයෙන් එකකින් උදාහරණයක් පැහැදිලි කරාම මේ අපි විඳින්නේ සැප වශයෙන් හරි දුක් හරි වශයෙන් උපේක්ෂා වශයෙන් හරි මේ ඇලෙන්නේ ගැටෙන්නේ ලෝකේ තියෙන එකක් එක්ක නෙවෙයි. ඒවායේ ආශ්‍රයෙන් අපි හදාගත්ත රුචි අරුචි එකක් ඔස්සේ කියලා තේරුම් ගත්තාම අන්න කුසලතාවය, හැකියාව. ඒක තුල පැහැදිලි කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියනා වූ නිබ්බේධික සූත්‍රයේ පවතිනා වූ බුද්ධ ධර්ම පරියාය, බුදුන් වහන්සේ වදාළ ධම්ම පරියාය. විචිත්‍ර වස්තු වල ඇලෙන්න ගැටෙන්න ඇති කාමයක් ඇත්තේ නැහැ. ඔබ වෙනුවෙන් ඇති කරගත්තා වූ සංකල්පය තුල තමයි මේ සංකප්ප රාග, පුරුෂයාට ස්ත්‍රියට කාමය කියලා කියන්නේ කියන එක. දැන් ලෝකේ තාමත් කල්පනා කරන්නේ බාහිර ලෝකේ වස්තු වල කාමයේ තියෙනවා, ඒවා විඳින්න ඕන කියලා නෙවෙයි. සතර ඇවිදින්නයි ප්‍රාර්ථනා කරන්නයි ඔක්කොම තියෙන්නේ. නමුත් මේ යන්නේ සත්‍ය දෙයක් පිටුපස නෙවෙයි, මිරිඟුවක් පිටුපස කියලා. මේ සිතුවිල්ලයි නැවත නැවත උපදවාගෙන තලු මරන්නේ, සිතුවිල්ලේ ඔබට අදාළ කාමයේ තියෙන්නේ කියන එක තේරුම් ගත්තාම ඒක තමයි කාමය හිස් අසාර දෙයක් කියන එකෙන් කියන්න හදන්නේ. ඒකයි.
අන්න එහෙමයි ආයතන කුසලතා. තව ටිකක් එහාට ගන්න පුළුවනි. දැන් මම කියනෝනේ ඇතැම් වෙලාවට සමාජයට මයන්න මම කයන්න යන්න මම කියලා. නමුත් ආයතන කුසලතාවයේදී කුමක්ද තථාගතයන් වහන්සේ වදාරන්නේ? ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. එය මගේ, එය මම මගේ, එය මගේ, මම මගේ. එය කුමක්ද? එය ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කාය නිසා හෝ මනෝද්වාර නිසා මේ මොහොතට පහළ වෙන ඒ ආයතන දෙක මුල් කොටගෙන පහළ වෙන්නා වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය සක්කායයි, ඒකට එන දේ මම කොට ගැනීම දිට්ඨියයි. එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය තියෙන්නේ කයේ නෙමෙයි. ඇහි අරමුණේ, කනේ අරමුණේ, නාසය ඒ මොහොතට එන අරමුණේ බැඳීම තමයි මඤ්ඤමානීය දිට්ඨිය කියලා කියන්නේ. අපි කොතරම් ඈතින්ද මේ ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. අපි කොතරම් සමීපව මේක දැනගන්න ඕනේද? ඔය බුදුවරු ගැඹුරු දහමක් දේශනා කළා දුකින් මිදීමට කියලා කියන්නේ 아무තු විද්‍යාවක් හදලා දේශනා කරා කියන එක නෙමෙයි. ඔබ ළඟ සිදුවෙන සිද්ධියේ යථාර්ථය පැහැදිලි කළා. සම්මාව සහ මිත්‍යාව. එතකොට මිත්‍යාව තුළ ලුහු බඳිනවා එක ලබන්න. ඒ නිසා අර මුවා පැන් හොයාගෙන මිරිඟුව පිටිපස්සේ යන්න මිරිඟුව ඈතින් පේනවා ගියාට හමු වෙන්නේ. ඔබත් මේ බාහිර ලෝකයේ මේ සැප තියෙන්නේ කියලා අරමුණ ඔස්සේ ගියොත් එහෙම කාම රූප අරූප ඔස්සේ යනවා. නමුත් ලබාගත් එකේ නෑ ඊට හයින් තියෙන වශයෙන් පේනවා. ඒක ඉතින් රූපේ වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, ධනෙ වෙන්න පුළුවන්, නිවාසය වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්, උපාධිය වෙන්න පුළුවන්. ලබාගත් එකේ එච්චර ලොකු දෙයක් නෑ. තව එහායින් ලොකු එකක් පේනවා. නොලැබිච්ච එක ලොකුයි, ලැබුණ එක ලොකු නෑ. බලන්න ඔබේ මානසිකත්වය එහෙම නෙමෙයිද කියලා. ඇයි? ඔය බාහිර ලෝකෙ නෙමෙයි යෝවා තියෙන්නේ. Tamange සිතේ. මේ පෘථග්ජන පුද්ගලයාට සිතන එන දේ තුලින් කිසිදාකවත් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඊට එහා එකක් හොයනවා. අන්න එතකොට අපි මේ විඳින කාම ලෝකේ බාහිර ලෝකේ තියෙන්නේ තම තමන්ට ආවේනික සිතේ හදාගත්ත ලෝකයක් කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට එතනදී තේරෙනවා මම වෙන්නේ මයන්නත් නෙමෙයි. ඒ මොහොතට ආපු හැඟීම කෙරෙහි ආසක්ත වීම. ඇලීම මුලාව හෝ ගැටීම මුලාවෙන් මම හැදෙයි. මම යනු එතකොට පඨවි ආපෝ තේජෝ වලට ආйти දෙයක් නෙමෙයි. දිට්ඨි කියන්නේ ඒකයි. ඉතින් මේ දිට්ඨි කියන එකේදී මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි බවට පත් වීමේදී ඒක සසරට බැඳෙන කාරණයක් වෙනවා. සංයෝජනයක් වෙනවනේ පෙන්වන්නේ. සක්කාය දිට්ඨි සංයෝජනය. අන්න ඒ විදිහට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හට ගන්නා වූ අරමුණ තුලයි සක්කාය දිට්ඨිය කියන එක තියෙන්නේ තේරුම් ගන්න. මේකයි මම කියලා කෙනෙක් නෑ කිය ඉන්නේ නැතුව අන්න ඒ විදිහට අරමුණ සක්කාය දිට්ඨිය මැදෙනවා. අන්න මේ ආයතන තුල මේක පැහැදිලි කරගන්න එකට කියනවා ආයතන කුසලතාවයන් කියලා. තවත් ඕන තරම් පැහැදිලි කර හැකි අපට උක. ඒ නිසා අවධානයෙන් සවන් දෙන්න. එතකොට මම ඉන්නවත් නෙමේ මම ඇහෙන් රූප බලනවත් එහෙම තමයිගෙන් චක්කුණා රූපන් දිස්වා කියලා තමයි අපි කියන්නේ. මම ආලිය තියෙන්නෙත් එහෙමයි. නමුත් ඒ ආයතන වල ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම ආයතන කුසලතාවය. එතකොට අලුතින් දැක්ක දෙයක් අලුතින් හමු වුණ මොහොතක හතුරු හෝ මිතුරු හෝ හරි හෝ වැරදි පිළිබඳ මොනම දත්තයක්වත් අපිට නැහැ. 아무තෙම වේදනාවකුත් නැහැ. නමුත් ඔබ මේ ආයතන සම්බන්ධයෙන් ළමා කාලයේ පටන් එකතු කරගත්තා වූ අගයන් තියෙනවා. ඇලීම් ගැටීම් මුලාවන් සහිතව. මේවා බාහිර වස්තු වල නෙමෙයි තිබෙන්නේ ඔබේ සිතේ තියෙන්නේ. තියෙන තැනක් නැහැ. තියෙනවා කියන එකෙන් පෙන්වන්නේ අවශ්‍ය මොහොතට එනවයි කියන එක. තරහ වුණොත් තරහ එන්න හිතේ තියෙනවා. වෛර කරොත් වෛරය උපදින්න හිතේ තියෙනවා. ඊර්ෂ්‍යා කරොත් ඊර්ෂ්‍යාව උපදින්න හේතුවක් තියෙනවා. පිළිකුල් කළොත් පිළිකුල් උපදින්න හේතුවක් තියෙනවා. ඒ අද එකක්ද නැමින් පෙර හදාගත් එකක්. මෙන්න මෙසේ Taman විසින් හදාගෙන තබාගත් දෙයක් ආපහු ගැටීමේදී ඉපදී ඔබට වේදනාව දෙනවා. තව හො දුක්ඛෝපේක්ෂා. වේදනාව කියන එකේ තේරුම රිදෙනවා කියන එක නෙමෙයි වින්දනය. දැන් ඔබ විඳින්නේ ලෝකේ තියෙන දෙයක්ද හදාගත්ත දෙයක්ද? මෙන්න මේකටයි කාමය කියන්නේ කියන එක තේරුම් ගත්තාම කාමයේ හිස්සසරයි කියන්නේ ඇයි කියලා තේරෙවි ඔබට.
කවුරුත් කවදාවත් ලෝකේ තියෙන දෙයක් විඳින්නේ නැහැ. එහෙමනම් එකම දේ අගේ වෙන්න ඕන. එකම අගේ පිහිටන්න වෙනවා. නමුත් මම දකිනවා විශේෂයෙන් ඔය පරිණාමය තුළ තිබෙනවානේ ස්ත්‍රී පුරුෂ දෙපැත්තක් සකස් කරලා දීලා. එතකොට ඔවුන් එක්ක ජීවත් වෙන එක නෙමෙයි යුග දිවිය කියන්නේ. ඒකට ගැළපෙන ආකාරනේ සකස් කරලා තිබෙන්නේ. නමුත් වර්තමාන සමාජය තුළ එහෙම යුග දිවියක් ගත කරන අය නැති වෙනත් යුග දිවි ගත කරන අය නැද්ද? ඔය ලෙස්බියන් කියන වචනය යටතේ අර මේ ගත්තාම ස්ත්‍රී පුරුෂ නැත්තම් තවත් විකෘති ආකාරයට. එතකොට ඔවුන්ට ඒකේ නැද්ද? තියෙන නිසානේ එහෙම ඉන්නේ. ඒ වගේම ඔබ සුන්දරයි කියා පැතු දේ ආපහු තව ටික දවසකින් එපා වෙනව නේද? හොඳ කෙනාම නරක වෙනවා. ඒ මොකක් නිසාද? ඒව මුලින් විඳපු සුන්දරත්වයේ තියෙනවා නම් ජීවිතාවසානයේ දක්වා ඒක තියෙන්න ඕන. නමුත් පහු වෙනකොට කොහු වෙනවා කියලා කියන්නේ ඇයි? එහෙනම් මේ ඔබ මේ අගය කිරීම අගය නොකිරීම ආදී දේවල් බාහිර වස්තුව තියෙන දෙයක් නෙමෙයි ඔබ විසින් හදාගත්ත දෙයක්. මෙන්න මෙහෙම ලෝකයා ගැලවෙන්න බැරි මායාවකට අහු වෙලා තියෙනවායි කියන එක පිළිබඳව පෘථග්ජනයාට තේරෙන්නේ නැහැ. ඔවුන් පුද්ගලයන් වශයෙන් අරගෙන මේ බාහිර ලෝකේ මේවා තියෙනවායි කියලා ඒවා ලබන්නම කාලය ධනය ශ්‍රමය ජීවිත කාලයම කැප කරනවා. සුඛයක් නැත්තේත් නැහැ. ඒකේ වටිනාකම කාම සුඛය කියලා කියනවා 16න් එකයි කියලාත් කියනවා. 16න් එකේ සුඛය ලබන්න කාලය ධනය ශ්‍රමය ඔක්කොම කැප කරමින් මුළු ජීවිත කාලයම ගෙවා දානවා. ඒ පිළිබඳ ගැඹුරින් හදාරුව නැති නිසා 16න් එකකට වඩා 16න් 15ක සුඛයක් තිබෙනවා මේ 16න් එක පිටුපස ලුහු බැඳීම අතහැරීමෙන් කියන එක පෘථග්ජන පුද්ගලයා කවදාවත් හඳුනාගන්නේ නැහැ. අන්න මේ ආයතන කුසලතා කියලා කියන්නේ එතකොට මව් කුසෙන් බිහි ජීවිතාවසානය දක්වා ඉන්න මමක් නෙවෙයිනේ මේක මේ ආයතනෙන් ආයතනට යන ගමනක්. ඉතින් ආයතන පිළිබඳ මෙන්න මේ විදිහට අපි මෙතන ගත්තේ අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන 6 කියන එක. එතකොට මේ ආයතනයන්ගෙන් සිදුවෙන දේ පිළිබඳව වටහා ගන්නට ලැබීම ආයතන කුසලතා. මේ ගමන මේ සංසාර ගමනේ නිදහස් වෙන්න යන ගමනේදී ලෞතුරු සොයන යන ගමනේදී ආයතන මට්ටමින් බලනවා නම් මෙන්න මෙහෙම ඔබට තව මීටත් වඩා ඔබේ කල්පනා ශක්තිය වැඩෙන්න පුළුවන් ඔබේ අත්දැකීම් ආශ්‍රයෙන්. දැන් අපි කලක් තිස්සේ පිළිබඳව අවධානයෙන් ඉඳීම තුළ දැක්ක දේවල් ආශ්‍රයෙන් තමයි අපි පැහැදිලි කරන්නේ. මම මගේ උදාහරණයක් පෙන්නලා තිබෙනවා මේක මම දැක්කේ අවුරුදු 25කට 30කට ඉස්සර වෙලා. මෑතදීත් මම දකින්න ඔය සිද්ධිය. මේ ඔය විහාරස්ථානයේ තියෙනවා මේ වීදුරු තියෙන මේ ජනෙල්. ඔය වීදුරුවේ පඩිය ගාවට ඇවිදින් මම දන්නවා දෙමලිච්චෙක්ස් මොකද කරන්නේ කොටනවා වීදුරුවට. ඒ කොටන්නේ වීදුරුවේ ඇතුලේ ඉන්නවා දෙමලිච්චෙක්. එයාව එක්ක යන්න. එයා දෙන්න. එයාත් එක්ක එක්ක දබර කරගන්නවා නැත්නම් එයා අපි හිර කරන් ඉන්නවා කියලා අපෙන් දෙමලිච්ච අයිල්ලනවා. වීදුරුවට උගේ සෙවණැල්ල වැටිලා ඌට දෙමලිච්චෙක් පේනවා. ඌ කණ්ණාඩියකින් කවදාවත් බලලා නැහනේ අපි වගේ. ඌ පේන්නේ කියන්න දන්නේ නැහැ. ඔය හිතන් ඉන්නේ වීදුරුව ඇතුලේ දෙමලිච්චෙක් ඉන්නවා. එයා ගෙනියන්න ඕන කියලා. අපි හිර කරන් ඉන්නවායි කියලා. එතකොට ඌ රැවටිලා ඉන්නේ කොමටද? උගේම පිළිබිඹුවට බහු දන්නේ නැහැ නේද? මෙන්න මේ දෙමලිච්චාගේ නුවණ තමයි පෘථග්ජනයට තියෙන්නේ. ඒක ඕක තමයි මට කියලා දෙන්නත් ඕනකමක් තිබෙන්නේ. අන්න එහෙම තේරුම් ගන්නකොට ඔබ ඒ දක්ෂතාවයට කියනවා ආයතන කුසලතා කියලා. කොහෙද අපි මේ ඉන්නේ කියලා තේරෙනවා. කාලයේ භාගයක් ගත වෙලා තියෙනවා. ඒ ගැන කියන්නේ ඉතුරු භාගයට ඉතුරු ටික ගන්න ඕනනේ. දැන් ඒ වගේම පටිච්ච සමුප්පාද කුසලතා. දැන් මේක මෙතන ආයතන කතා කරන්නේ හයක් පිළිබඳව පටිච්ච සමුප්පාදය කියන්නේ මෞකසින් බිහිවෙන්න පෙර ඉස්සර ජීවිතේ මේ ජීවිතේ මතු ජීවිතේ ගත්තොත් එහෙම ඒක මෙතෙන්ට තියෙන සම්බන්ධය මොකක්ද? නමුත් පටිච්ච කියන පදේ තේරුම හේතු කීපයක් එකතු වෙනවා කියන එක. සංඛ්‍යයන් එකතු වෙනවා කියන එක. එතකොට හේතු කීපයක් එක්වීමෙන් හටගන්නා කියන අර්ථය පටිච්ච සමුප්පාද කියලා කියනවා. ඕනනම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පසුගිය දවසක පැහැදිලි කළා. ඒකේ තියෙනවා මේ
චක්කුණා රූපං දිස්සා uppajja සුඛං සෝමනස්සං හැට රූපයක් දැක්කහම සැපතරක් උපදිනවා. ඒ සැපසතුට සංකත හේතුඵල ධර්මතාවයක් ඕලාරික ඝනධාවයක් ඒක පටිච්ච සමුප්පන්නං. අර හේතු පටිච්ච වීමෙන් හටගත්ත දෙයක්. දැන් ඒක තුල තියෙන්නේ පටිච්ච සමුප්පන්නං ඇහි තියෙනවා කියලා නේද? දැන් මේ ආයතන තුල පටිච්චසමුප්පාදය තියෙන එක නේද මේ ආයතන සම්බන්ධ කරලා පටිච්චසමුප්පාද කුසලතා කියලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් ඔබට ආයතනය තුල පටිච්චසමුප්පාදයක් වශයෙන් දැකලා කුසලතාවයක් ඇති වෙන්න වෙනවා. දකින්න නැත්නම් කුසලතාවයක් ඇති වෙන්නේ නැහැ. දැක්කේ නැතත් සිදු වෙන්නේ පටිච්චසමුප්පාදය. ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල කය තුල ඕන කෙනෙක් තුල මේ ලෝකේ සිදුවෙන සිද්ධිය තමයි බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාද කියන වචනයෙන් පෙන්නලා තිබෙන්නේ. නමුත් පෙන්වාට සමාජයේ යන පැත්ත අනුලෝම පටිච්ච සමුප්පාදේ නැත්තම් බැඳෙන පැත්ත. සසරට බැඳෙන පැත්ත. එතකොට අකුසලතාවයක් ඒක. නමුත් මෙය පුද්ගලයෙක් නෙමෙයි හේතුපත්‍ය සමவாயෙන් හටගන්න සිදුවීමක් කියන වශයෙන් දැකලා දකින්න පුළුවන් වෙනකොට තමයි පටිච්ච සමුප්පාද කුසලතා කියලා. ඒ නිසා තමයි මම මේක ගත්තේ මේ ඇයි මේ ආයතන 6ට මේක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ජීවිත තුනක් සම්බන්ධ එකක් නම් එහෙනම් උන්වහන්සේ වෙනම පැහැදිලි කරાવી. ජීවිත තුනක් සම්බන්ධ පටිච්චසමුපාදය අපට උගන්වන්න ගිය අධ්‍යාපන පොත්පත්වලට පොත් ලියපු අය විසින් ඇතුළත් කරපු මිත්‍යාවක්. අංග 12ක් තිබුණාට පෙළේ අංග 12 මේ අතීත වර්තමාන අනාගත වශයෙන් කඩලා තියෙන්නේ ඉස්සර ජීවිතේ මේ ජීවිතේ මතු ජීවිතේ කියලා. ඒක තනිකරම ආත්ම දෘෂ්ටිය තුළ හදාගත්තා වූ ප්‍රායෝගික නොවන කටපාඩමක් විතරයි. ලියන්න කියන්න කාටපඩම් කරන්න පුළුවන්. ලකුණු ගන්නත් පුළුවන්. මෙතෙන්න ගත්තාම ගැලපෙනවද? එතකොට එහෙමනම් මේ විග්‍රහය තුළ මිනිසෙකු ජීවත් වෙනකොට මේ මිනිසාගේ ඇහැ තුල, කය තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල මොහොතක් පාසා යම් සිදුවීමක් සිදු වෙනවා. ඇස නිසා පහළ වෙන රූපය තුල, කන නිසා පහළ වෙන ශබ්දය තුල, නාසය නිසා මේ විදිහට පහළ වෙන අරමුණ ක්ෂණික සිද්ධියක්. අරමුණ හඳුනාගෙන, අරමුණෙහි ඇලී, අරමුණේ ගැටි, අරමුණේ මුලා වී විවිධාකාරයෙන් අපි ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට මේ අතීතයේ ඉස්සර ජීවිතයයි වර්තමානයේ මේ ජීවිතයයි අනාගතයේ මතු ජීවිතය කියලා ගත්තාම අපි ස්කන්ධ පංචකයක් පාවිච්චි කරගෙනද මේක බෙදන්න හදන්නේ? කය මුල් කොටගෙනද? නමුත් ඔබට තේරුම් ගන්න බැරිද මේ වර්තමානයේ ඔබට යමක් හමු වෙන විට ඔබ ඉන් පෙර ඒ පුද්ගලයා මිතුරා කරගත්තා නම් ඒ මිතුරා කරගත්තේ අතීතයේ ඒක දැන් මතුවෙනවා. ඔබ මේ පුද්ගලයා හතුරා කරගත්තා නම් මීට පෙර ඒක දැන් මතුවෙනවා. දැන් මේ මතුවෙන එකේම අතීතයේ තියෙනවා කියලා දකින්න බැරිද? ඒ වගේම පෘථග්ජන පුද්ගලයා වර්තමානයේ ඒක සම්බන්ධයෙන් හඳුනා ගැනීම පෘථග්ජන පුද්ගලයාත් ඕන කෙනෙක් කරනවා. අතීතයේ යනු මතකය නොවේ. අතීතය යනු හැඟීම් වශයෙන් ජනිත වීම. මොකද සමහර අය කල්පනා කරනවා මේ අතීතය කියන්නේ මතකය කියලා, මතකේ ඉවර වෙන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් ඔබට ගමෙන් ගෙදරින් පිට වෙලා නගරයට ගියාපා ආපහු ගෙදර යන්න මතක් වෙන එකක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වුණාන් පස්සේ මහණෙනි මම කිඹුල්වත්පුරේ ඉන්න කාලේ රජසභ ඉඳ කාලේ ඒවා ආපහු ওই සූත්‍ර දේශනාවල කියන්නේ තල ඇටයක් වළඳලා හිටපු හැටි, රජසභ ඉඳපු හැටි ඒවා කියන්න මතක් වෙන එකක් නැහැ එහෙනම්. අතීතය අතහැරියයි කියන එකේ තේරුම. නිසා ජීවිතයේ කෙනෙකුට මතකය අමතක වෙන්න ඕන නැහැ. මතකෙන් දුක් ගෙනත් දෙන්නේ නැහැ. මතකයේ හැඟීම් බර වෙන්නේ හැඟීම් විසින්. ඒ හැඟීම් කියලා කියන්නේ තමන් මින් පෙර අල්ලාගත්ත විශේෂ ඇලීම් ගැටීම් ස්වභාවයක්. ඒක තමයි දුරු වෙන්න ඕන. අතීතය කියලා කතා කරන්නේ. මතක් වෙන එක ශෝකය නෙමෙයි, යන්න අර හැඟීම් ස්වභාවයන එක තමයි ඔබව දවන්නේ තවන්නේ.
කල්පනා කරලා බලන්නකෝ අලුතෙන් ඇහැට හෝ කනට හෝ හමු වෙන යම් දෙයක් ඇත්නම් කෙනෙක් ඇත්නම් එයා පිළිබඳ 아무තු මනාපයක් හෝ අමනාපයක් තියනවද කියලා නෑ. නමුත් අර සූත්‍රයේ සඳහන් කරන චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං ඒතං සංකතං. අන්න ඒවා තමන් විසින් හදාගත්ත හේතුඵල වශයෙන් අතීතයෙන් හේතු වශයෙන් තිබුණ නිසා හටගන්නේ. එතකොට එහෙමනම් අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං කියලා මුල ඉඳලා අගටයි අග ඉඳලා මුලටයි කියන එක අනුලෝම පටිච්චසම්පාදේ පටලෝම පටිච්චසම්පාදේ කියලා පාඩම් කරගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳයි ලකුණු ගන්න ලියන්න. නමුත් පටිච්ච සමුප්පාදය දැක්කන් පස්සේ නිරෝධය දකින්න වෙනවා. ආ නිරෝධය දකින්න තියෙන දක්ෂතාවයට තමයි පටිච්චසමුප්පාද කුසලතා කියලා කියන්නේ. එතකොට මොකද්ද මේක වෙන්නේ කියලා බලන්නකො ඔන්නකො. දැන් අපි කියමු මෙහෙම තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ උපාදාන භව නිරෝධය. මම නිකන් මැදින් පෙලක් ගත්තේ. තණ්හා නැතිවීමෙන් උපාදාන නැතිලා භව වෙනවා. දැන් තණ්හා කොහෙද තියෙන්නේ? බාහිර ලෝකෙද බාහිර වස්තු වලටද තිබෙන්නේ? අන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා. තිබෙන්නේ ඇහේ නම් රූපයට තියෙන මුලාව රූප තණ්හාව. කනේ නම් ශබ්දයට තියෙන මුලාව ශබ්ද තණ්හාව. නාසයේ නම් ගන්ධය සමග ඇලීම ගැටීම ගන්ධ තණ්හාව. දිවේ නම් රසයට තියෙන ඇලීම ගැටීම රස තණ්හාව. කයේ නම් ස්පර්ශයට තියෙන ඇලීම ගැටීම පොට්ටබ්බ තණ්හාව. ධම්ම නම් පාප හෝ පුණ්‍ය හෝ ධාන හෝ තම තමන්ට තියෙන කාරණයක් එක්කලා. පාපයට ඇලුනනම් ඒක අතහරින්න කැමති නෑ. ඒකෙන් කෝටිපතියෙක් වෙලා ඉන්න නිසා. පිනට ඇලුනනම් ඒක තියෙන සැප නිසා ඒක අතහරින්න කැමති නෑ. ධානයට ඇලුනනම් ඒක තියෙන සංසුන් බව නිසා ඒක අතහරින්න කැමති නෑ. අන්නේ විදිහට තණ්හා තියෙන්නේ කොහෙද? දොරවල් හයි එහෙම නැත්නම් කාම රූප අරූප. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සංස නිර්වාණය. ඒ තණ්හාව කොහෙද තියෙන්නේ? ජීවිතය තුලද තියෙන්නේ? ආත්ම තුනක් තුල තියෙනවද? වර්තමාන මොහොතනේ. අන්නේ විදිහට ඒක තේරුම් ගන්න ඕන. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි මේ යනවා එනවා කනවා බනවා කියලා කතා කරන බාහිර කතාවල පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාකාරකම් වලට නම් කිරීමක් තිබුණාට ඇතුළතින් ගත් කල මේක වෙනම සියුම් දහමක්. ඒක ඇහැට අදාළ හේතු ගැටි එක්වර හටගෙන ඇලී ගැලී නැසී යාමක්. කනට අදාළ හේතු ගැටි හටගෙන නැසී යාමක්. නාසයට අදාළ හේතු ගැටීමෙන් හටගෙන හේතු ඉතුරු කොට නැසී යාමක්. මෙසේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහසිතේ තම තමන්ට අදාළ කරුණු අනුව අර හේතුපටිච්ච කෙනකින් පෙන්වන්නේ ඒකයි. ඒවයි යම් යම් පොදු කරුණු තිබෙනවා. ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකේ මානසිකාරේ චක්කු සම්පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා ඔහොම කියලා වචන ගොඩක් තියෙන්නේ. ඔය තමයි ඔය හේතු. නමුත් මේ බාහිර ඒවට කියන්නේ හේතු නෙමෙයි ප්‍රත්‍ය. ප්‍රධාන හේතුව Taman ළඟ පවතින්නේ. එතකොට ඒ ප්‍රධාන හේතුව නිසා ඔබට ඇලෙන්න හෝ ගැටෙන්න දැවෙන්න බාහිර ප්‍රත්‍ය උදව් වෙනවා. හේතු පටිච්ච. එහෙනම් මම යනවා මම එනවා මම කනවා මම බොනවා මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක මිත්‍යාවක්. ඒක ඒ මොහොතේ හේතු නිසා හටගන්නා වූ පටිච්ච සමුප්පාදයක්. ඇහි රූපය තුල කනේ ශබ්දය තුල නාසයේ ගන්ධය තුල දිවේ රසය තුල ඒ මොහොතේ මේ සිදුවෙන සිද්ධිය ඔය පහණෙනි පටිච්චසම්පාදයේ ගැඹුරුයි කියන්නේ ඒකයි. සංඋත්පාද එක්වීමෙන් හටගන්න. විතරක් නෙමෙයි ඒක පෘථග්ජන පුද්ගලයාගේ සංයෝජනයකුත් වෙනවා. අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගත ඵල උපදින්න හේතු තබා අවසන් වීම කියන මොහොත මේක ආත්ම තුනක් තුළ සිදු වෙන්නේ නැහැ. අරමුණ තුළ සිදු වෙනවා. සියුම් දහමක් එතකොට. එහෙම තුන් ආකාරයක සිද්ධියක් නිසා තමයි මේ ගසසර ගමන පවතින්නේ, පැවැත්මක් සිදු වෙන්නේ. දැන් අපි කියමුකෝ
කිරිල්ලියක් හැදිලා ඉන්නවා. කිරිල්ලිය ආහාර ගන්නවා. ආහාර අරගෙන ඉන්න ගමන් බිත්තර දානවා. එතකොට බිත්තර දාපුවාම පරම්පරාව අනාගත පරපුරක් ඇති වෙන්නත් හේතු ඉතුරු වෙනවා. ගොයන් ගහක් පැලවෙනවා. පැලවෙන්න මුල්ුනේ මුල් බීජයක්. ගොයන් ගහ හැදිලා ආහාර රැස් කරගෙන ගොයන් ගහ මරණයට මත්තෙන් ආපහු ඒ ආහාර මගින් අනාගත පැල උපදින්න බීජයක් රැස් කරලා යනවා. ගොයන් ගස අතීත බීජයක ඵලයක්. වර්තමානයේ. නමුත් වර්තමාන වී බීජය අනාගත ගොයන් ගහක් හදා ගන්න අවශ්‍ය හේතුවක්. එතකොට මේ අවිඥානික වස්තු පවා අවිඥානික කියන්නේ සජීවී මල දේවල් නෙමේ වස්තු පවා මෙසේ වර්තමානයේ අතීත හේතුක ඵලයක් වර්තමානින් නිමා කරන්නේ නැහැ. අකාලේ මරණයටපත් උනේ නැත්නම් හැම එකක්ම අනාගත ඵලයක් උපදින්නට අදාළ බීජ රැස් කරලායි නැසෙන්නේ. ඒවස් උදාහරණ වශයෙන් ගත්තට සියල්ල සම්පූර්ණ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක නැහැ. අන්න එසේ මේ මිනිස්සයා තුලත් මේ මොහොත තුල කරන ක්‍රියාකාරක මේ මුලාව තුල සසරක් හදනවා. මම කියන්නේ අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයටත් ගන්න තියෙනවා. ඔබට පුළුවන් ද අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට ගන්න තියලා කවදාවත් සසර නිමා කරන්න? ඒ තමයි සසර ඇවිදින මඟ. ඒකයි මම කියන්නේ පෘථග්ජන පුද්ගලයා සසර හදන්න දන්නවා. පවෙන්, පිනෙන්, ධානයෙන් සසර හදනවා. අතීතයෙන් ගන්නවා, වර්තමානයේ විඳිනවා, යලිත් විඳින්න නැත්නම් කියලා ඉදිරියට තබනවා. එතකොට ඔහු අනුලෝම පටිච්චසමුප්පාදයේ වහලෙක්. ඔහුම දන්නේ නැහැ. ඒ අනුලෝම පටිච්චසමුප්පාදයේ නැමැති වියමන බන්ධනේ මායාවේ උගුලක්. අතීතයෙන් ගන්න, අතීතයේ තලු මරන්න, වර්තමානයේ තවත් සැරයක් විඳින්න ඕනේ කියලා ඉස්සරහට තියන්න. එතකොට මෙන්න මෙහෙම අපි ළඟ අප ළඟ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල අනුලෝම පටිච්චසමුප්පාදයක් සිදු වෙනවා. ඒ නිසා තමයි සසර ගමනක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය දැකලා බුදු වුණේ නෑනේ. පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණා. මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ කිසියම් නිරෝධයක් දකින්න තියෙනවා. ඒකෙන් නේද මේ සසර ගමන කැඩෙන්නේ. අනුලෝමයේ තුල නෙමෙයි පටිලෝමයේ කියන්නේ ඒක නේද? අන්න එහෙම දකින්න තියෙන කුසලතාවය තමයි පටිච්චසමුප්පාද කුසලතා කියලා කියන්නේ. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ අග්‍රපුත්‍රයා, ප්‍රඥාවට අග්‍ර, මේවා දෙස බලන්න සියුම් නුවණක් තියෙන්න ඕන, නැත්නම් වචන දෙකක් විතරයි. ඒ වයි මේකයි මේකට කියන්නේ පෙළදහම. මේ පෙළදහම ක්‍රියාත්මක වෙන්නේ පොතේ තිබුණාට ඔබ ළඟ. ඒ පෙළදහම උදව් කරගෙන අටුවාව කියන්නේ බුදුන් වහන්සේ ඉතිපු කාලයට පස්සේ ලියපු පොත කියලා හිතන්නේ නැතුව, එහෙමනේ අපි අටුවාව කියලා කියන්නේ. මේ පෙළදහමේ අර්ථ කතාව ඔබ ළඟ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබට මේ අර්ථය පැහැදිලි කරගන්න පුළුවන් නම් ඒක තමයි අටුවාව. ඉතින් අටුවාව ඔබ ළඟ තියෙනවානේ. හරියට ගලපලා බලන්නකෝ. මේ කියපු ආකාරයට මේ ආයතන කුසලතා සහ පටිච්චසමුප්පාද කුසලතා එකට දාලා තියන්නේ ඇයි? ඒ දෙක ආයතනවල සිදු වෙන නිසා. ඉතින් ඔබ සවන් දෙන කෙනෙක් නම් මේ වන විට මම වගේම ඔබත් අධ්‍යාපන ආයතන 3ක විතර ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න ඇති. නැත්නම් දෙකක හරි බුද්ධ ආගම විශේෂයක් වශයෙන් මොනවද අපි ඉගෙනගෙන තියෙන්නේ? ලියන්න කියන්න පාඩම් කරන්න අනිකුත් විෂය සමගාව දැනුමක් විතරයි. අපට ප්‍රායෝගික වෙන්න බෑ. නමුත් මේ කුසලතා කියන්නේ ප්‍රායෝගික වෙන එක. එනම් පටිච්චසමුප්පාදය සිද්ධ වෙන්නේ ඇහි නම්, එනම් නිරෝධය ඇහි දකින්න වෙනවා. කනේ නම් කනේ දකින්න වෙනවා. නාසයෙන් නම් නාසයේ. දැන් මේක බැඳෙන හැටි කොහොමද පෙන්වන්නේ? මට සියල්ල පැහැදිලි කරන්න මෙතන මම කාලය ගන්නෙ නැහැ.
බැඳෙන හැටි උගන්වනු ලබනවා. ඇහැ තුළ තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. කන තුළ නම් ශබ්ද තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. ඒ තණ්හා උපාදාන භව විද්‍යා සංඛාර කියන්නේම වර්තමාන අනාගතේ හදන්න හේතු තියෙන එකට. කිකිලිය නම් බිත්තරයක් දැමීම. වී ගහ නම් ගොයන් ගහ නම් බීජයක් රෝපණය කිරීම. කෙසෙල් ගසක් නම් අලුතින් පැලයක් අනාගත ගහක් සඳහා. මෙසේ ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණු රසයට මුලා වීමේදී අතීතයෙන් ගෙන වර්තමානයේ විඳ අනාගතයේ උපදින්න හේතුවක් තැබීම නැමැති මේ පැවැත්මේ වහලෙක් බවට ඔබ පත් වෙලා ඉන්න බව බුදුවරු ඇරුණාම මේ ලෝකෙට එලි කරන්න දක්ෂයෝ නෑ. මතක තබා ගන්න බුදුවරුන්ට දහම් දෙකක් නෑ. අනාගතයටත් ඔබට පටිච්චසමුප්පාදය පැහැදිලි කරන්නේ ඕකමයි බුදුන් වහන්සේ කෙනෙක්. නමුත් අපිට මේක කිසියම් ආකාරයකින් මතු කර ගැනීමේ හැකියාව තිබුණ නැති නිසා මෙසේ අපිට පමාද විහාරී වෙන්න වෙලා තියෙනවා ජාතියක් වශයෙන් සහ සමස්ත බෞද්ධ සමාජයක් වශයෙන්. හොඳයි අපි උදාහරණයක් ගනිමු. ඉස්සර බීජයකින් ගොයන් ගහ පැලුණා. දැන් වර්තමානයේ ආහාර අරන ගොයන් ගහ හැදෙන වර්තමාන. හොඳයි ඉඩෝරයක් අල්ලලා හරි මැස්සෝ බීලා හරි ඊට පස්සේ ගොයන් ගහ බීජ හැදෙන්නේ නැතුව මැරෙනවා. කරලප් වෙනවා නමුත් බීජ හැදෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ ගොයන් ගහ මැරුණොත් ඊළඟ කන්නට බීජ තියනවද? අතීත බීජ නිසා වර්තමාන පැලයක් හටගත්තට වර්තමාන බීජ තියන්නේ නැත්නම් අනාගත පරපුරක් හැදෙන්නේ නැහනේ. කර්ම බීජ රැස් කිරීම ප්‍රමාදයේ බවත් ඒ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිදුවෙන්නා වූ දෙයක් බවත් ඒ ප්‍රමාද විහාරීත්වයේ තේරුම් අරගෙන කර්ම බීජ රැස් නොකරන්නට එතෙන්ට සතිමත් වෙන්නට පුළුවන් නම් අතීතයෙන් ඒවි වර්තමානයේ හඳුනාගනීවි. අතීතයේ මල දෙයක් බව තේරේවි. ඒකට එකතු වෙන්න ඕන කමක් නැහැ. අතීතයේ මල දෙයක් කියන්නේ මතකයේ මල දෙයක් නෙමෙයි අර හැඟීම් වශයෙන් කාරණා ටික මිය යන්න ඕන. හැඟීම් මිය යන්න ඕන. සසර මෙතනින් තමයි මුලා වෙමින් හදන්නේ කියලා තියෙනවා නම් වර්තමාන හේතු තැබුවොත් තමයි හැදෙන්නේ. හේතු නොතබා ඉන්නට පුළුවන් නම්. හේතු තැබුවොත් මොන නිරෝධයද? අවශේෂ නිරෝධය. හේතු නොතැබුවොත් නිරවශේෂ නිරෝධය. පටිච්ච සමුප්පාදයේ නිරෝධය දැකලා බුදු වුණා. දැන් ඔබටත් මෙන්න මෙහෙම මේ සසරින් නිදහස් වෙන්නට මෙතනින් සසර කඩන සසර අවසන් කරන්න පුළුවන් වීරියකින් යුක්ත අනුගමනීය ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ. පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දකින්න ඕන. දකින්න නැති තාක් කල පුද්ගලයෙක් වශයෙන් මොකද කරන්නේ? පුද්ගලයෙක් වශයෙන් අපුඤ්ඤාභි සංකාරය, පුඤ්ඤාභි සංකාරය, අනිජ්ජාභි සංකාරය තුළ අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයේ හේතු රැස් කරලා ගමන ඇවිදිනවා. භවගාමි. මාරයාගේ විජිතය තුළ ලස්සන කිරීමක් කරුණාම මාර බන්ධනයෙන් ගැලවීමක් නැහැ. මෙන්න මේ විදිහට මේ කුසලතා කියන එකේ තේරුම මේක තේරුම් ගන්න පුළුවන් හැකියාව. දැන් මේක විග්‍රහ කරපුවම ආත්මය මොකද්ද? ජීවිතයේද ශරීරයේද? නෑ ඒක ආයතනයක් තුළ සිදුවෙන සියුම් සිද්ධියක්. ඒක තේරුම් ගත්තාම මයන්න කායන්න මයන්න නෙමෙයි අරමුණට ඇලීන ගැටෙන එකෙන් මම හැදෙනවා කියන එක තේරෙනවා. එහෙම හැදෙන්නේ නැතුවම හැදෙනකොට මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස නිරෝධයේදී අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ඒක පටිච්චසමුප්පාදයක් වශයෙන් දැකලා නිරෝධ කරන්න පුළුවන් නම් එතකොට පටිච්චසමුප්පාද කුසලතා. බලන්න වචන දෙකයි මම ගත්තේ. මමහට මේ වගේ වචන දෙකේවත් 30ක් විතර තියෙන්න පුළුවන් ඕකේ. එනිසා මේ සියුම් ධම තේරුම් ගන්නට අවශ්‍ය හොඳ පැහැදිලි කිරීමක් මේකේ තිබෙනවා. තවත් එක දෙයක් මීට අදාළව මම කතා කරන්න කැමති මේ අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීමක් තියෙනවානේ ධර්මදේශන අවසානයේ ඉදං වෝ ඥාතිනං හෝතු ගාතාව කියා පින්දීමට බලාපොරොත්තු වෙමු කියලා. මේ පිළිබඳව මම කියලාත් තිබෙනවා තවත් වචනයක් දෙකක් කියන්නම්. මම දකින්නේ නැහැ තථාගත බුදු පියාණන් වහන්සේ ස්වකීය තවකීය ජීවිත කාලයේදී නිවෙස්වට වැඩම කරලා දන්වලඳ අවසානයේදී
ඒ දානානිසංස දේශනා කරමින් මේගේ පුද්ගලයන්ට ලැබෙන හැටි සහ දන් දුන්නාට ලැබෙන හැටි පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට කියන අනුමෙවැනි බණ. දේශනශාලාවක හෝ ගමනක් යමින් හෝ කරපු ධර්ම දේශනා අනුමෙවැනි බණ නෙවෙයි. ඒක සූත්‍ර දේශනාවකවත් මා විසින් කරන ලද මේ ධර්ම දේශනාවේ පින අහවල් නැමැති මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවායි කියලා පින් අනුමෝදන් කිරීමක් කළා නම් ආනන්ද හිමියන් අනිවාර්යෙන්ම යම්මස්නම් පාඨයේදී මුලදී කිව්ව වදාලා වගේ මෙහෙමයි මම ඇහුවේ කියලා තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාව අවසානයේදී ඥාතීන්ට පින් දීමෙන් ධර්ම දේශනාව නිම කළසේක කියලා තියෙන්න ඕන. එහෙම එකක් නිවන් මඟ ධර්ම දේශනාවල නෑ අනුමෙවැනි බලවල ඇරුණාම. නමුත් වර්තමාන සමාජයේ නිවෙස්වල ආමගුලකදී සද්දින පුණ්‍ය කර්මයේ දානයේදී තිරෝකුඩ සූත්‍රයේ ආශ්‍රයෙන් නිවසට ඇවිදින් ඉන්නවා නම් දකින්න පුළුවන් නිසා පෙන් වඩා පින් දීම ගාථා යොදාගෙන නිල පුණ්‍ය කර්මයේ බවට පත් වෙලා තිබෙනවා. මොකද මේ අනුමෝදනය කියන්නේ දැනගෙන සතුටු වීමනේ. එතකොට දැනගෙන සතුටු වෙන්න මේ මියගිය පුද්ගලයාට හරි කයෙන් මිය ගියාට තාමත් පෙර නෑදෑයෝ ඔව්ගෙන අලුතෙන් ලෝකයක් නැහැ. තව. ඒ නිසා ඔවුන්ට පේනවා ආගන්තාන සකංගරන් ගෙදරට ඇවිදින් ඉන්නවා කියලානේ කියන්නේ. එතකොට මතක් කළේ නැත්නම් අනුමෝදන් වෙන්නේ නැහැ. මතක් කළොත් අනුමෝදනය කියන්නේ දැකලා ලබන සතුටට. ඒ නිසා මම දකිනවා බුදුසමයේ නිලපුර්ණ කර්මය දානාදී දේවල් දී පරිස්කාර පූජා කොට ඒ පැන් වැඩි මේ ගාථාවලින් පෙන්වන්නේ 아무තු වැඩක් නෙමෙයි. ඒක ලැබෙනවා කියන එක පෙන්වන්නේ. අදාළ තැන හිටියොත් ලැබෙනවා කීපේතානං උපකප්පති. මේ පේතානං උපකප්පති කියන එක සබ්බේ සත්තානං උපකප්පති කියලා තමයි අපේ අය හිතන්නේ. අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැමතැනම ඉන්න ඔක්කොටම පින් ලැබෙනවා කියලා. එතකොට ඒකෙන් සිදුවන ධර්ම දේශනාවක් අවසානයේ පරිස්කාරයක් පූජා කරන නිසා නිවසක පින් අනුමෝදන් කිරීම වරදක් නැහැ. නමුත් ධර්ම දේශනාව පින් අනුමෝදන් කරන තැනට යොදා ගැනීම පෘථග්ජනයින් විසින් කරන ලද වරදක්. මේ ශාසනයේ පින් අනුමෝදන් කරන්නට පුණ්‍ය කර්මයක් තිබියදී නිවසේදී නැත්නම් විහාරස්ථානයේදී ධර්ම දේශනාවේ අගය කරුණු තේරුම් ගැනීම සඳහා මිනිසුන්ට දේශනා කිරීම කියන අගයෙන් බැහැරකොට එය පින් දෙන්න තියෙන වැඩක් බවට පත් කර ගැනීම පෘථග්ජන පුද්ගලයා 7 දවස් 3 මාස පින්කමේදී කළා වූ වරදක්. මේ වරද දුරදිග ගිහින් ඊට පස්සේ අද බණ තියෙන්නේ මොකටද? බොහෝ දෙනාට බණ තියෙන්නේ මේගේ ඥාතියින්ට පින් දෙන්න. ඒ බණ කතාව ඇත්තක් වුණත් කවන්නේ කතන්දරයක් කියලා පින් දීමේ වාක්‍ය කිව්වොත් හරියි. නමුත් සද්ධර්මයේ තියෙන මිනිසුන්ට තේරුම් ගන්න. එහෙනම් ඔබේ උපන්දිනයක් වෙනුවෙන් ව්‍යාසං වත්සරය වෙනුවෙන් මවට දීර්ඝාස පැතීම වෙනුවෙන් ඕනෑම කාරණයක් වෙනුවෙන් ධර්ම දානය දෙන එක වරදක් නැහැ. ඒක ධර්ම දානය. ධර්ම දේශනා තියෙන්නේ අහන අයට තේරුම් ගන්න කියන තේමාවට ආපහු එන්න අර මම නම් මේකට කියන්නේ මේ මිනිස්සු කරලා තියෙන්නේ බුදු සමයේ වෛශ්‍යාවෘතිය යොදාගෙන. දැන් බිරිඳක් ඉන්නවා නම් බිරිඳ තමන්ගේනේ බිරිඳ අන් අයට පාවා දෙන්න ගියාම මේක වෛශ්‍යාවෘතිය නෙමෙයිද? කරන්න ඕන වැඩක් දෙය කරලා තියෙන්නේ. මේ පෘථග්ජන සමාජයේ බුදුසාම සසුනට කරන හානිය අතිවිශාලයි. ඔවුන්ගේ පෘථග්ජන භාවයෙන් මේ මෝඩකම් කරලාද කරන එක හැමදාම අපට බලන් ඉන්න බෑ. ඒ වැරදි පෙන්වා දෙන්න ඕන අපි. තව තවත් නිවන් මඟ ධර්ම දේශනා සමාජයට දේශනා විය යුතුයි. ඔබට පින් දීමට අවශ්‍ය නම් දානි දීලා පරිස්කාර පූජා කළා. ඔබට හැමෝටම පන්සලක් තියෙනවානේ. ඒ වැඩේ කරන්න. මේක හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ අනුමෝදනය කියන සිද්ධියේදී අදාළ තැන හිටියොත් ලැබෙනවා නැත්නම් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරනවා. අදාළ තැන පරදත්ත උපජීවියා පමණයි කියලා පෙන්වලා තිබෙනවා. එතකොට ඒක අපි දෙනව නෙවෙයි. අදාළ සිද්ධිය දැක ගන්න පුළුවම හිතේ උපදවා ගන්නා වූ සතුට මේක. එහෙම ගැඹුරින් හැදෑරීමක් නැතුව මේකට දුවන්නන් වාලේ කෙටෙලදෙන දීවාසය. අනුන් කරනවාට කරලා. මෙන්න මේවා තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබට මේ සදහම්මි වටිනාකමේ අගය තියාගෙන ඒක ධර්ම දානයක් වශයෙන් සහ පුණ්‍යානුමෝදනාට අවශ්‍ය පුණ්‍ය කර්මය කරන්න පුළුවනි. එහෙම නැත්නම් තවත් ටිකක් කල් යනකොට
තරුණ පරම්පරාව හිතන්න පුළුවනි අම්මලා තාත්තලාට සැලකුවේ නතුර කමක් නැහැ. ඕන දිහාක හිටපු අය මරුණෙන් පස්සේ බණක් කියවලා පින් දෙන එකනේ. එහෙම කියලා හිතන්න බැරි නෑ ඊළඟ පියවර වශයෙන්. මොකද මේ පියවරෙන් ආපු පරිහානිය පියවරක්නේ. ඒ නිසා මේ සසුනේ අධ්‍යාත්මික පැත්තට මෙන් සිදුවෙන ආ වූ හානිය ගැඹුරින් හිතා බලා. ඔබ ඔබේ මේ සාවද්‍ය අදහස නිරවුල් කරගන්න. අපිට ප්‍රශ්නයක් නෑ අපි ගාතාවක් කියන්නම්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ ඇත්ත තේරුම් ගන්න ඕන. එබැවින් මම මේ පැහැදිලි කරපු ධර්ම කරුණු දෙක ඉතාම සුන්දර කරුණු දෙකක්. ඒ තේරුම් ගන්නට අවශ්‍ය නොවන මිය ගිය අයට ලැබෙන්නේ නැහැ. මොකද මම සිංහලෙන්නේ කතා කළේ. දෙවියෝ හරි පෙරේත ලෝකේ හරි සිංහල භාෂාව ඉගෙන ගන්නවා කියන්න මම දන්නේ නැහැ. බ්‍රහ්මයෝ හරි. අර පරදත්ත උපජීවියානන් තාම අලුත් නෑදෑයෝ හදන්න නිසා පරණ නෑදෑයෝ පේන නිසා ඔහුට මේක අඳුර ගන්න පුළුවන් ඇති. මොකද දිවස වගේ එකක් තියෙනවා කියලානේ පෙන්වන්නේ පරදත්ත උපජීවියාට මේ දේ දකින්න. ඒ සමහර අය කියන්නේ හයියෙන් ඇහෙන්න කියන්න ඕනේ කියලා. මේ ගාතාව හයියෙන් ඇහෙන්න කිව්වහම මුලනේ පින් අනුමෝදන් වෙන කියලා. එහෙනම් ඉතින් ඇහෙන්න මේ මිනිස්සුන්ට කනක් තියෙන්න වෙනවා. එහෙනම් බාහිර ප්‍රසාදයක් කනක් ඇතුව ඇවිදින් ඉන්න වෙනවා. බාහිර කනක් නම් නෑ ඕපපාතික සත්වයින්ට. නමුත් අර ඇතුළතින් පේනවා කියලා තියෙනවා. එතකොට ඇහෙනවා නෙමෙයි පේනවා. අනුමෝදනය දැක ලබන සතුට කියන එක තේරුම් ගන්න වෙනවා. හොඳයි ඒ කරුණත් තේරුම් ගන්නට අවශ්‍ය නුවණ ලැබීම තුළින් මේ සමාජයට මේ සිදුවෙමින් පවතිනා වූ සදහම් වලට සිදුවෙන හානිය ආමිස පූජාවට හරි වට හානියක් වෙන්නේ නැහැ. නමුත් මෝඩ වෙන්න සදහම් වලින් ඈතට යනවානේ. ඒ හානිය දුරු කර ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීමත් හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විසුරුවා හැරීම සඳහා කේ රාණී පෙරේරා මහත්මිය ඇතුළු දරුවන් විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. අවුරුදු 95ක් ආයු වළඳා 2021 අගෝස්තු මාස 20 වන දින පරලොස්සපත් වන්නට යෙදුනා වූ නොම්බර 246 වෑවිට බණ්ඩාරගම විසූ වලල්ලාවිට කම්කානන්ගේ ජේන් නෝනා දයාබර මෑණියන් පින් බලාපොරොත්තු වන්නේ නම් මේ උතුම් ධර්ම දානමය පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් දුගති ස්ථානයක උපත ලබා ඇත්නම් ඉන් අතමිදී සුගති ස්ථානික උත්පත්ති ලැබීමටත් සුගති ස්ථානික උපත ලබා ඇත්නම් එම තත්ත්වෙන් තවදුරටත් වර්ධනය වීමට මේ පින් හේතු වේවා. ගෞතම බුදු සාසනයේදීම නිවන් අවබෝධ වීමටත් මේ පුණ්‍ය කුසල් හේතු වේවා. අවුරුදු 92ක් ආයු වළඳා 2011 ජූනි මාස 2 වෙනි දින පරලොවසපත් වන්නට යෙදුනා වූ නොම්බර 64 චන්ද්‍රසේකර මාවත ඇටඹගොඩ පානුදර විසූ කහවලගේ වයිමන් පෙරේරා දයාබර පියාණන්ට සහ 2017 පෙබරවාරි මාස 12 වන දින පරලොවසපත් නොම්බර 246 වෑවිට බණ්ඩාරගම විසූ කහවලගේ අසවතී පෙරේරා නැන්දනීටත් 2021 ඔක්තෝබර් මාස 22 වන දින පරලොවසපත් ගොඩකන්ද නිවස මහ කැකිරාව විසූ ලිලී දෝන කැරොලින් විතානගේ දයාබර මෑණියන්ටත් පින් බලාපොරොත්තු වන්නේ නම් මේ පින් අනුමෝදන් වේවා. දුගති ස්ථානයක උපත ලබා ඇත්තන් අතමිදී සුගති ස්ථානයක උත්පත්ති ලැබීමටත් ගෞතම බුදු සාසනයම නිවන් අවබෝධ වීමටත් හේතු වේවා. මව්පිය දෙපාර්ශ්වයේම පරලොවසපත් සංසාරගත ඥාතීන් පින් බලාපොරොත්තු වන්නේ නම් මේ පින් අනුමෝදන් වේවා. දුකින් මිදීම සුගතිය කරා යාමටත් දුකින් මිදී සුගතිය කරා යාමටත් ගෞතම බුදු සාසනයම නිවන් අවබෝධ වීමටත් මේ පුණ්‍ය කුසල් හේතු වේවා. ධර්මදේශනාව ශ්‍රවණය කළ සැමට තම තමන් කළාසේ මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භව ගමන සාර්ථක වේවා. පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. නිවන් අවබෝධ වීමට මේ පින් හේතු වේවා. පින් වලින් නම් නිවන් අවබෝධ වෙන්නේ අවිද්‍යාව දුරු වෙන්න ඕන කෙනෙකුට. බුද්ධ ශාසන මාමක සියලුම ශ්‍රාවකින් වහන්සේලාට මේ පින් අත් වේවා. නිරෝගී සම්පන්නිය ලැබේවා. COVID-19 රෝගයෙන් පරලොවසපත් ලංකාවාසී සැමට මේ පින් අනුමෝදන් වේවා. පින් බලාපොරොත්තු වන සියලුම දිවි දේවතාවුන්ට මේ පුණ්‍ය කුසල් අත් වේවා. COVID-19 රෝගයේ මුළු විශ්වෙම දුරු වී සියලු ලෝකවාසීන් නිරෝගී සම්පන්නිය ලැබේවා. තව සැරයක් කියන්න කාලේ නෑ. එහෙනම් ඔබේ පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ කිව් පරිදි ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා මම කියනවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු ඔබ හැම දිනාට ඉහාත්ම වශයෙන් මෙම කරුණු තේරුම් ගන්න ලැබීම තුලින් අඩුපාඩුකම් සකසාගෙන නිවන සැනසක ජීවිතයක මං පෙත් වෙර ගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං